හොඳයි එහෙනම් අපි අද සාකච්ඡාව ආරම්භ කරමු. එදා අපි අපේ ડોක්ටර්ස්ලාට මතක් කළා මේ අනිච්ච දුක්ඛ අනාත්ම ටිකක් අමුතු ක්‍රමයකට අපිට අර හැමදාම කනට ඇහෙනවට වැඩිය ඊට වැඩිය අලුත් ක්‍රමයකට ඊට වැඩිය අපිට තේරෙන ක්‍රමයකට මේක තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් ප්‍රායෝගික මට්ටමින් ගන්න පුළුවන් ආකාරයෙන් දැන් අනිච්ච දුක්ඛ අනාත්ම අපි යම් පමණකට දැනගත්තට පස්සේ මේ බුද්ධ ශාසනය අපට ඕනෑම වෙන දේ තමයි මේ මහා භූත රූප ගැන පොඩි වැටහීමක් අපට ලබා ගන්න ඕනේ. එතකොට මේ මහා භූත කියලා කියනකොටම අපට තේරෙනවා භූත කියනකොට මේ භූත ස්වභාවය තමයි එක ආකාරයකට ස්වභාවය තියෙන්නේ. ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. භූත කියලා කියනකොට ඒක අපට එළියෙන් පැහැදිලි වෙනවා ස්වභාවය ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ භූතයටත් පුළුවන් ඕනේ නම් හැම භූතයකට නෙවෙයි භූතයටත් පුළුවන් Tamanට එක එක වෙස් මවා ගන්න පුළුවන්. එක එක ශක්තියින් මවලා පෙන්වන්න පුළුවන්. තමාගේ රූපකය වුණත් එක එක විදිහට හරවන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේ භූත කියන කොටස මේ ලෝකේ පවතින්නේ මහා භූත කියන කොටස් හතරේ ක්‍රියාකාරීත්වය. එතකොට මහා භූත කියනකොට මේක පේන එකක් නෙවෙයි අන්වීක්ෂයකටවත් දැක ගන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපි අපට සසර පුරුදු වෙලා තියෙන්නෙම ඝන සංඥාවෙන් දැකලා අහලා බලලා. ඒක නිසා අපි මේ ලෝකයේ තියෙන කුඩාම අංශුව ගැන කතා කරන්න ඉස්සර වෙලා මේකේ ස්වභාවය අපි යම් පමණකට දැනගන්න ඕනේ. අපට තේරෙන මට්ටමින් ඝන සංඥාවෙන්. එතකොට මහා භූත කියලා කියපුවාම බුද්ධ ශාසනයේ පෙන්වන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරක් විශේෂයෙන් ජ්‍යොතිෂ විද්‍යාවට සම්බන්ධයි. අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට සම්බන්ධයි මේක. අලුත් දෙයක් නෙමෙයි. එතකොට පඨවි කියලා ඒ බුද්ධ වචනයෙන් සඳහන් කරන්නේ තද ගතිය, රළු ගතිය, අල්ලන්න පුළුවන් ගතිය, කර්කස ගතිය කියන කොටස. ගතිය කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. ඊගාවට ආපෝ ගතිය. ආපෝ කියලා කියන්නේ ඇදෙන ගති. ඒ කියන්නේ මේ දියර වර්ග. එතකොට මී පැණි වගේ දේවල්, ඊගවට සෙම වගේ දේවල්, රබර් වගේ දේවල්, කුෂන් වගේ දේවල්, ඇදෙන දේවල්. ඊගාවට තේජෝ කියලා කියන්නේ උණුසුම් ගුණය, උණුසුම් ගතිය. ඒ කියන්නේ සූර්යාගෙන් ලැබෙන උණුසුම් ගතිය. ඊගාවට වායෝ කියලා කියන්නේ වායුමය ගතිය. එතකොට කාරණා හතරයි. මේ කාරණා හතර එක විදියක තියෙන්නේ, එක තැනක තියෙන්නේ, එක ආකාරයක තියෙන්නේ. ලෝකයේ ක්ෂණයක්වත් එක විදියක තියෙන්නේ. මෙන්න මේවා එක විදිහක තියෙන්නේ නැති නිසා තමයි ලෝකය විවිධ වෙලා තියෙන්නේ, විෂම වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝකය ක්‍රියාත්මක වෙන්නේ හැම වෙලේම මේ ලෝකේ ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක වෙන්නේ මේ හතර දෙනාගේ මහා යුද්ධයක් තියෙන්නේ. එක එක්කෙනාගේ බලය තහවුරු කර ගැනීම සඳහා එක එක්කෙනා වෙර වීරිය දරනවා. අපිට මේ තේරෙන්න ඕනේ ඉඳ කියන්නේ මේ පුජ්‍යලයේ
නමින් පුජ්‍යලිකත්වය ආරූඪ කරගෙන. එතකොට මේකට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වචනයක් අවිපරිනිර්භෝගිකයි කියලා. අවිපරිනිර්භෝගිකයි කියන්නේ එහෙකින් එකක් වෙනස් කරගන්න බෑ. එකක් ගත්තොත් ඒ ಗುಣ හතරම තියෙනවා. ඒක ඇතුලේ. එහෙකින් එකක් වෙනස් කරන්න බෑ. මෙන්න මේ ගති ටික නිසා තමයි මේ ලෝකේ සත්වය ගහකොළ ඊගාවට ඉරහඳ තාරකා එළදොළ ගංගා ආදී මේ විශ්වය සියල්ලක්ම පවතින්නේ මෙන්න මේ කාරණා හතරේ කැටිවීමේ සමවිෂමතා අනුව තමයි. එතකොට බොහෝ ආගම් සම්බන්ධ කරලා තියෙනවා මේවා දෙවියන් වහන්සේ මැව්ව බවට. ඒකට කමන්නේ එක එක්කෙනා දැනගත්ත විදිය, එක එක ඊශ්වරයා දැනගත්ත විදිය. ඒ උනාට අපේ මහත්තුරු හොඳට තේරුම් ගන්න ඕනේ මේ ඊශ්වරයා කියන්නේ විද්‍යාඥයෙක්නේ. විද්‍යාඥයෝ කියපු දේවල් කොච්චර වෙනස් වුණාද? ලෝකය ගැන කල්පනා කරනකොට ඉස්සරෝම විද්‍යාඥයෝ ප්‍රකාශයක් කළා මේ ලෝකය රවුම් චක්‍රයක් ඒ වගේම වස්තුවක් කියලා රවුම් එක. තව කෙනෙක් ඒක බොරු කරලා ගෝලාකාර එකක් කියලා පෙන්නුවා. ඒක රවුමක් පෘෂ්ඨයක් නෙවෙයි හැම පැත්තෙම රවුම. අපි බෝල ගහන බෝලේ වගේ එකක්. තව කෙනෙක් ප්‍රකාශ කරනවා මේක බිත්තරයක් වගේ එකක් කියලා. දැන් මේ විදිහට මේ විද්‍යාඥයෝ හොයාගෙන එනකොට පළවෙනි විද්‍යාඥයා කියාපු දේ දෙවෙනි විද්‍යාඥයා මිත්‍යාවක් බවට පත් කරලා තියෙනවා. ඒ විදිහට කීයක් මිත්‍යාවක් බවට පත් වෙලා තියෙනවද නේද? ඒක නිසා ඔය කියන හැම එකක්ම සංකල්පනා විතරයි. එක එක්කෙනාගේ පෞද්ගලික මත, තමන්ගේ පෞද්ගලික දර්ශන. නමුත් මේ ලෝකේ මේ දර්ශනයට එහා ගිය යම් ක්‍රියාකාරීත්වයක සුම්මුන් ටිකක් තියෙනවා, මූල ධර්ම ටිකක් තියෙනවා. මෙන්න මේ මූල ධර්ම ගැන තමයි බුදු කෙනෙක් දැකලා තියෙන්නේ. එතකොට මේ මහා භූතවල මහා භූත හතරයි ඊගාට වර්ණ ගන්ධ රස ඕජා කියලා තවත් හතරකට බෙදෙනවා. එතකොට මේ කුඩාම කොටස් ටික තමයි මේ හැම පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ වර්ණ ගන්ධ රස ඕජා කියන තවත් හතරකට බෙදලා තියෙනවා. ඊට එහා බුදු කෙනෙක්වත් දැකලා නැහැ. ඒක නිසා මෙන්න මේ ලෝකේ ක්‍රියා කරවන්නේ ඉන්නවා කියලා හදාගත්ත මිත්‍යාව බවට පත් වෙනවා. ඒක ඒ ඇත්තෝ දැකලා තියෙන්නේ කවුරු හරි මේ ලෝකේ පාලනය කරන්නෙක් ඉන්නවා කියලා දෙවියන් වහන්සේ මැව්වා කිව්වේ ඒක නිසා තමයි. ඒක ඉතින් එක එක්කෙනාගේ දර්ශනවාද අපට ඒවට ගරහන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් අවශ්‍ය නැහැ. නමුත් ඊට එහාට ගිය දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ මහා භූත ස්වභාවය. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ ලෝකේ හැම විකාරයක්ම සිද්ධ වෙන්නේ, හැම වෙනස් වීමක්ම ඉරහඳ තාරකා පවා වෙනස් වෙන්නේ, විශ්වය පවා වෙනස් වෙන්නේ වෙන්න මේ භූත කොටස් වල
නිර්මාණේ සම විසමතාවයේ මතයි. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ බෞද්ධ පින්වතුන් විදිහට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මෙන්න මේ වචන හතර අපේ භාෂාවෙන් කිව්වොත් පඨවිය කියන්නේ තද ගතිය, එහෙම නැත්නම් රළු ගතිය, අතට අල්ලන්න පුළුවන් ගතිය, කරකස ගතිය. ඊගාවට ආපෝ කියලා කියන්නේ ඇදෙන ගතිය, දීර්ඝමය ගතිය, ද්‍රාවණමය ගතිය. ඊගාවට තේජෝ කියලා කියන්නේ උණුසුම් ගතිය, ඊගාවට තෙත ගතිය, සීතල ගතිය. වායෝ කියන්නේ හමන ගතිය, තල්ලු කරන ගතිය, සෙලවෙන ගතිය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා ඒ ටික අපි සිංහලෙන් කියනවා නම් ওই විදිහට තමයි කියන්න වෙන්නේ. ඒ උනාට දැන් මේවා අපි ඇහෙන් බලලා ඝන ද්‍රව්‍යයක් විදිහට කල්පනා කරන්නට පුරුදු වෙලා තියෙන නිසා මේ නොපෙනෙන කොටස අපිට හිතා ගන්නට බැරි නිසා තමයි මේ ලෝකේ කොටස් හතරකට අපි බෙදුවේ. පඨවි කියනකොට මේ රළු පෘෂ්ඨය ගහකොළ ආදී ගත්තා. ආපෝ කියනකොට ඇදෙන මහා සාගරයේ ජලය ආදී මේ ඇදෙන සියල්ලම ගත්තා. තේජෝ කියනකොට සූර්යාගෙන් නිකුත් වෙන ඒ උණුසුම් ගතිය සහ සීතල ගතිය ගත්තා. වායෝ කියනකොට මේ සුලම්මය ගතිය ගත්තා. දැන් අපි ගොනු කරගත්ත අපිට හිතා ගන්න පුළුවන් විදිහට. දැන් මෙහෙම මේ ගොනු කරගත්ත හැම එකක් ඇතුළේම වර්ණයක් තියෙනවා. ගඳ සුවඳක් තියෙනවා. රසයක් තියෙනවා. ඕජා ගතියක් තියෙනවා. ඒවත් මේ නොපෙනෙන දේ තවත් කොටස් හතරකට කඩලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. එතකොට මෙන්න මේ නියාම ධර්ම ටිකට මහා භූත ටික සම්බන්ධ වෙනවා. අපේ මහතුරු මේ නියාම ධර්ම පහක් ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරලා තියෙනවා. කම්ම නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, උතු නියාමය, ධම්ම නියාමය කියලා. මේ නියාම ධර්ම සියල්ලටම ගොනු වෙන ආකාරයෙන් මහා භූත සකස් වෙලා තියෙන්නේ. එතකොට අපිට කල්පනා කරගන්න හොඳ තැනක් තමයි මේ ලෝකේ හැම දෙයකම නියාම ධර්ම තුනක් තියෙනවා. ඒ තුන තමයි බීජ නියාමය, උතු නියාමය, ධම්ම නියාමය කියන ඒවා. මේවා මම විස්තර කරනවා. නියාම ධර්ම දෙකක් කියුනේ නැහැ. කම්ම නියාමය සහ චිත්ත නියාමය. මේ කම්ම නියාමය, චිත්ත නියාමය ගොනු වෙන්නේ ජීවි කොටසටයි. බීජ නියාමය, උතු නියාමය, ධම්ම නියාමය ගොනු වෙන්නේ මේ අජීවි කොටසටයි. එතකොට කම්ම නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, උතු නියාමය සහ ධම්ම නියාමය කියන මේ ලෝකේ මේ නියාම ධර්ම පහම සම්බන්ධ වෙන්නේ ජීවි කොටසටයි. අපි මේ යන්නේ අපේ යට ගියාව හොයාගෙන. සත්වයා දෙවියන් වහන්සේ මැව්වද මේ එක එක සත්වයා තම තමන්ගේ සිත නිසා මවාගත්තද කියන ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නටයි යන්නේ. එතකොට පින්වත කම්ම නියාමයයි, චිත්ත නියාමයයි, බීජ නියාමයයි, උතු නියාමයයි, ධම්ම නියාමයයි පහම සම්බන්ධ වෙච්ච තැන තමයි ජීවි කොටස.
බීජ නියාමයයි උතු නියාමයයි ධම්ම නියාමයයි සම්බන්ධ වෙච්ච තැන තමයි අජීවී කොටස. එහෙම වුණාට මේවා මවන්නෙක්වත් පාලනය කරන්න කෙනෙක්වත් නැහැ පින්වත. බීජ නියාමය ගහටත් අයිති. උතු නියාමය ගහටත් අයිති. ධම්ම නියාමය ගහටත් අයිති. හැබැයි කම්ම නියාමය සහ චිත්ත නියාමය ගස්කොළන් වලට අජීවී වස්තු වලට ඉරහඳ තාරකා වලට අයිති නෑ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ ජීවී කියන ගොඩේ. ජීවී කියන ඇත්තන්ට තමයි මේ දුක කියන එක දැනෙන්නේ. බීජ නියාමයෙන් හැදිච්ච ගහකොළ වර්ග වලට වේදනාවක් දැනෙන්නේ නැහැ. විඳින්නේ නැහැ ඒ ඇත්තු. ඇයි? ඒගොල්ලන්ට සිතක් නැති නිසා. මම මේ පෙන්වන්නේ මේ සත්වයා කියන කෙනාගේ ඊගාවට අපි කියන අජීවී වස්තු වලයි වෙනස සහ සත්වයා වෙනම හැදුන හැටිත් අජීවී වස්තු වෙනම හැදුන හැටිත් ගැනයි අපි මේ ඉස්සරම කතා කරන්න හදන්නේ. මේක අපි යන්තම්වත් විසඳ ගන්න ඕනේ බෞද්ධ පින්වතුන් විදිහට. දැන් අන්‍ය පින්වතුන් කියනවා මේක හැදිච්ච විදිහ. නේද? අඩුම වශයෙන් දෙවියන් වහන්සේ මෙව්වොත් කියලා කියනවා. දැන් අපි එහෙමවත් කියන්නේ නැහැ. දැන් ඒගොල්ලන් අපෙන් ඇහුවොත් කොහොමද මේ මිනිහ හැදුනේ? අපි දන්නේ ඒක කියලා නෑ කවුරුවත් නේද? එතකොට ඊගාවට අපේ ඉතිහාසයේ පෙන්නකොට මේ මානවයාගේ වෙනස් වීමක් ඇති වෙච්ච විදිහකුත් කියනවා. ඒකත් යම් සත්‍යතාවයක් තියෙනවනේ. ඒක ජීවීනේ. වෙනස් වුණාට අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. නමුත් දැන් අපිට ගැටලුවක් තියෙනවා පින්වත. මෙන්න මේ ටික අපි විශේෂයෙන් තෝරගන්න ඕනේ. සත්ත්ව ජීවයා ඇති වුණ හැටි බීජයක් නිසා අනිත් සියලු දේවල් ඇති වුණ හැටිත් ඊගාවට ඍතුව නිසා පහළ වෙච්ච දේවලුත් ධර්මය නිසා පහළ වෙච්ච ඒව දේවලුත් වෙන වෙනම දැන් අපි වෙන් කරගන්න ඕනේ මේකේ. එතකොට තමයි අපිට මේක පැහැදිලි වෙන්නේ. එතකොට මේ න්‍යාම ධර්ම පහ න්‍යාම කියලා කියන්නේ ඒවා කවුරුත් පාලනය කරන ඒවා නෙමේ. මේවා පාලනය කරන්නෙක් නෑ. නමුත් සිදුවීමක් තියෙනවා. දැන් කම්ම න්‍යාමය කර්මය නිසා තමයි පහළ වෙලා තියෙන්නේ. ඒක සත්වයාට වෙන එකක්. දැනට එහෙම අපි හිතමු චිත්ත නියාමය සිත පහළ වෙන්නේ සජීවී කෙනෙකුට සත්වයාටයි. බීජ නියාමය එක බීජයට අනුව වර්ගයා පහළ කරනවා. වර්ගයාගේ පැවැත්ම හදනවා. සත්වයා කරන වැඩ ටික බීජ නියාමයක් සියල්ල සිද්ධ කරනවා පින්වතුනි. සිතක් නැහැ. ඒ උනත් සිද්ධ කරනවා. දැන් බලන්න බීජ නියාමයෙන් අදාළ බීජ සකස් කර ඵලයක් සකස් කරලා ඒ ඵලය තමන් නැති වෙච්ච දවසක වර්ගයාගේ පැවැත්ම සඳහා උදව් වෙන්න සකස් වෙලා තියෙනවා. ලෝකේ පැවැත්ම සඳහා. ඒක බීජ නියාමය. එක බීජය එක තම තමන්ගේ වර්ගය හදාගන්නයි හදලා තියෙන්නේ. තමන් නැති වෙලා ගියත් අදාළ ඵල වලින් ඒ අදාළ ගස්වැල් සකස් කරනවා. බීජ නියාමය ගැන කතා කරනකොට මට තාචුට්ටක් එහාට යන්න වෙනවා. මේවා අපි හුඟක් ඇතුළට ගැඹුරට අධ්‍යයනය කරන්න එපා. දැන් මේ සත්වයාගේ බීජයෙන් සකස් වෙන ගහයි දෙකොල්ලම එකම වැඩ ටිකක් කරනවා කියලා මම කිව්වනේ. ඒකට සාධක විදිහට මම පෙන්නනවා බීජ නියාමයේ
පරපුර බෝ කරන්න ක්‍රමයක් හදලා තියෙනවා මලක් හදලා තියෙනවා සතෙක් ගෙන්න ගන්න හැබැයි චිත්ත නියාමේ කම්ම නියාමේ මලක් නැතුව පරාගණයක් වෙන ක්‍රමයක් තියෙනවා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය නේද අපේ ડોක්ටර්ස්ලාත් හොඳට දන්නවා සමහර වැල්වල තියෙනවා පුරුෂ මල තියෙනවා ස්ත්‍රීලිංගික මලකුත් තියෙනවා මෙන්න මෙහෙම තමයි මේවා වෙන්නේ දැන් ගොයන් වගේ දේවල් වලදී සුළඟෙන් සත්තු අවශ්‍ය නැහැ සුළඟෙන් පරාග ගෙනියන ක්‍රමයක් තියෙනවා ඒගොල්ලත් අපි කරන වැඩේම කරලා තියෙනව නේද ඵලයක් සකස් කරලා තියෙනවා මේ ඵලයක් සකස් කරන ක්‍රමේනේ ඊට පස්සේ ඒ ඵලේ ව්‍යාප්තිය සඳහා ඒ ඍතුවට අනුව ඒ ගෙඩි හැදිලා තියෙනවා වතුරෙන් පාවෙලා යන්න සුළඟෙන් පාවෙලා යන්න බිමට වැටුනහම විසිරීලා යන්න බිමට වැටුනහම සතාගේ මාර්ගයෙන් ගහේදිම ඈතට යන්න ක්‍රම සකස් කරලා තියෙනවා දිගට කතා කරන්නේ හොඳට තේරෙනවනේ අපට එතකොට බීජ නියාමයේ තමන්ට ඕනේ ආහාර සියල්ලම එකතැන හිටියට ඕජාව විදියට ගහට ඕනේ හැම ඕජාවක්ම ඉදිරියට රැයි යනවා අපි දුක්ඛසේ හම්බ කරගෙන කනවා ගහ දුකක් නැතුව හම්බ කරගෙන කනවා නේද පිංගු අපි දුකසේ ළමයි හදනවා ගහ කිසිම දුකක් නැතුව ළමයි බමයි හදනවා ඊගාවට මේ බීජ නියාමයේ ඒගොල්ලන් ආහාර ගන්නවා වගේම ජලයත් ගන්නවා අපි වියදම් කරලා විදුලි බිල් ගෙවලා ජලය ගන්නවා ඒගොල්ලන් සත පහක්වත් නැතුව ජලය ලබා ගන්නවා කවුරුවත් පස්සේ යන්නේ ඊගාවට අපේ මහත්තුරු හුස්මත් ගන්නවා අපි වගේම නේද කොළ හදලා කොළ උදව් කරගෙන හුස්මත් ගන්නවා දැන් අපි කරන ඔක්කොම වැඩ කරනවා නේද කරලා තියනවා නේද සතෙක්ද කලේ ඇවිද්ද නැතුණාට වැඩ ටික කරගත්තේ නැද්ද මුල් ඈතට දුවලා ඕනේ Tamanට ඕනේ හැම එකක්ම අඩුපාඩුවක් නැතුව හදා ගන්න ඊගාවට මහා ව්‍යසනකාරී තත්වයක් ඉඩෝරයක් ආවොත් මැරෙනවා ගහ මැරුණාට ගහට දුකද ගහට රෝග හැදුනට ගහට දුකද ගහ කම්පා වෙනවද වහින්නේ නැහැ කියලා නෑ ඇයි පරපුර හදලා තියෙනවා ඒගොල්ලන් ඒක ඇරයි මගේ කොටස මං කරලා ඉවරයි අපේ පින්වතුන් හොඳට හිතන්න එතකොට මේ බීජ නියාමයට ඍතු නියාමයට සම්බන්ධ වෙනවා එකම જાතියේ ගහ අපි ශ්‍රී ලංකා දීපේ ගියමුකෝ එකම කාලෙට කොළ හලනවා එකම જાතියේ ගහක් එකම කාලෙට මල්පල දරනවා මේ ඔක්කොම සිද්ධ කරනවා නේද මේ ඍතුව තමයි උදව් කරගන්නේ ඊගාවට ජීවියා පැත්තට අපි හැරෙනවා ජීවියා බොහොම දුකසේ මගේ කර්මයේ කියා මටමයි වෙන්නේ කියා පපුවට ගහගෙන නාලලට ගහගෙන කම්පා වෙලා ජීවත් වෙනවා කර්ම විපාක නේද කර්ම විපාක විඳින්න තමයි චිත්තය හැදුනේ සිතෙන් තමයි කර්මයට වෙන් කරලා සත්‍යය අයින් කරන්නේ උදාහරණයක් ගත්තොත් ටිකක් කල් ඉගෙන ගන්නකොට එයා හිතනවා මට මේ වැඩේ හරියන්නේ මට ලොකු වැඩ කරන්න බෑ එයාගේ සිත කර්මය විසින් සිතට දීලා තියෙන්නේ මම පොඩි බිස්නස් එකක් කරනවා මට බෑ ලොකු වැඩ කරන්න එයාට තේරෙනවා ඒක ඇයි මගේ ධර්ම සත්‍ය අඩුයි මට ඕවා කරන්න බෑ තව කෙනෙක් කල්පනා කරනවා නෑ
මට ගොවිතැනක් බතක් කරගත්තාම ඇති. දුක වැඩි තමයි. ඒ වුණාට මට ඒක හොඳයි. තව කෙනෙක් කල්පනා කරනවා මේ ගොඩ නැගිලි කර්මාන්තේ මේසන් බාස්. තව කෙනෙක් වඩු බාසුන් නැහැ. තව කෙනෙක් මැකැනික් බාසුන් නැහැ කෙනෙක්. පින්වතුනි මේවා වෙනස් වෙලා යන විදිය බලන්න. මෙන්න කර්මය නිසා චිත්ත නියාමයේ වැඩ කරන විදිය. ඒ දෙකම නේ ගහට කොළට. ඒ උනාට බීජ නියාමේනුත් තමන්ගේ වැඩ ටික ඔක්කොම කරලා පරපුරත් බෝ කරනවා. ඊගාවට මේ බීජ නියාමයේ කියන එක මං කියවනේ ජීවී සත්වයාට නියම ධර්ම පහම තියෙනවා කියලා. බීජ නියාමය කියන්නේ අපේ එක එක්කෙනාගේ බීජ වලින් තමයි පරපුර සකස් කරන්නේ. අම්මගේ හැඩය තාත්තගේ හැඩය පුතාගේ දුවගේ තියෙනවා යන්තම්. ශාරීරික වශයෙන් හරි තියෙනවා. ඒක තමයි බීජ නියාමය කියලා කියන්නේ. ඒක සත්‍යයටත් බලපානවා. සත්‍යයට මේ පහම බලපානවා. උතු නියාමය. ගහෙන් ඍතුවට ඒ කාලේ තමාගේ වර්ගයාට සිද්ධ වෙන දේවල් පොදුවේ සිද්ධ වෙනවා වගේම පින්වත කර්මයට අනුව ඍතුවක් සකස් වෙනවා මිනිස්යාට සත්වයාට. දැන් බලන්න සමහර සත්තු කැලේ ඉන්න කැමතියි. සමහර සත්තු සීතල තියෙන තැනකමයි ඉන්න කැමති සර්පයෝ වගේ. ඒ ඍතුවට ඒගොල්ලන් ඔරොත්තු දෙනවා. ඍතු නියාමය. සමහර සත්තු සැඟවිලා ඉන්න කැමති එලි පහලේ ඉන්න කැමති නෑ. එහෙම සත්තුත් ඉන්නවා. සමහර සත්තු එලි පහලේ ඉන්නවා සැඟවිලා ඉන්න කැමති නෑ. මේ ඍතුවට අනුව තමයි ඒව සකස් වෙලා තියෙන්නේ. ඍතුවට අනුව තමයි ඒ සත්වයෝ එහෙම සකස් වෙලා තියෙන්නේ. ඊගාවට මේ ගහකොළ ගැන කතා කළොත් ඍතු නියාමය කර්කස පළාත්වල කර්කස විදියට කටු ආදිය සකස් වෙනවා. කර්කස විදියට පොතු ආදිය සකස් වෙනවා. මිනිස්යාත් ඍතුවට අනුව සකස් වෙනවා. එක එක්කෙනාගේ ශරීරය පා ඍතුවට අනුව වෙනස් වෙනවා. දැන් ඔෆිස් එකේ වැඩ කරන අපි කියමුකෝ බැංකුවේ වැඩ කරන නෝනා කෙනෙක්. එයාගේ ශරීරය සැප පහසු විදිහට සකස් වෙලා තියෙන්නේ. ඇයි? කර්ම ඵල විපාක අනුවයි ඍතුව සකස් වෙලා තියෙන්නේ. පහසුවෙන් ජීවත් වෙන්න. දැන් ડોක්ටර්ස්ලාට ඔය කුඹුරු වැඩ කරන්න යන්න ඕනේ. ඒ ඍතුවට අනුව මේ සත්වය සකස් වෙලා තියෙන්නේ. ඍතුවට අනුව. දැන් බලන්න සිංහන්නත් මිනිහෙක්නේ. ඒගොල්ලනුත් අපි කරන වැඩ ටික ඔක්කොම කරනවා. හැබැයි දුක්බර ජීවිතයක් ගෙවන්නේ ඒ ඍතුවට. ඒ ඇත්තෝ මිනිස්සුන්ට වරුතු දෙනවා. වැස්සත් ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි අගුවක ඉන්නවා. අපට වගේ හොඳ ඇඳක් ඕනේ. කරදාසියක් එලා ගත්තා නිදාගත්තා නැත්තම් නිකම්ම කරෝල පැදුරේ බුදිය ගත්තා නැත්තම් ඒකත් නැහැ. කකුල් දිහාට වෙනවා. ප්‍රශ්නයක් නැහැ. බලන්න ඒගොල්ලන්ගේ කර්මයට අනුව ඍතුව සකස් වෙලා තියෙන විදිය. නේද? සත්ත්ව විශේෂයට ගියාම ඍතුවට අනුව කොච්චර මේවා කියන්න පුළුවන්ද? මම බොහොම ටිකයි මේ මතක් කරන්නේ. එතකොට මේ සත්‍යය විතරක් නෙමෙයි මිනිසත් ඍතු නියාමයට අනුව වෙනස් වෙන හැටි තමයි අපි මේ මතක් කළේ. දැන් බලන්න
ජනාධිපතිතුමාට ලැබෙන ආහාර වේල ඊටම සියුම්. ඇමතිතුමාට ලැබෙන ආහාර වේල ඊටම සියුම්. ඊගාවට ડોක්ටර්ස්ලාට ලැබෙන ආහාර වේල ඊට ටිකක් රළුයි. ගුරුවරුන්ට ලැබෙන ආහාර වේල ඊට ටිකක් රළුයි. මෙහෙම රළු වෙලා ගොවියාගේ ආහාර වේල ඊටත් වැඩිය ටිකක් රළුයි. සිඟන්නාගේ පොළන්නාගේ ආහාර වේල ඊටත් වැඩිය ටිකක් රළුයි. ඊගවට සතා දිහාට යන්නේ. මේ සුනකයාගේ ආහාර වේල ඊටත් වැඩිය රළුයි. ඊගවට සතෙක් මරාගෙන කන සත්වයාගේ ආහාර වේල ඊටත් වැඩිය රළුයි. ඍතුවට අනුව ඔක්කොම හැදිලා තියෙනවා. ඍතුවට කර්මයට අනුව මේ සත්වයා කම්ම චිත්ත බීජ ඍතු ධම්ම කියන පහටම සම්බන්ධයි. එතකොට මේ ගස්වැල් සහ සත්වයා මේ ඍතුවට ඔරොත්තු දෙන විදිහට වෙනස් වෙලා තියෙන විදිහ යාන්තමින් අපි මතක් කළේ. ඊගාට ධම්ම නියාමය. ධම්ම නියාමය කියන්නේ දැන් ධර්මතාවය තමයි උඩ ඉඳලා පල්ලෙහාට ගලාගෙන යන එක ජලය. ජලයේ ඒ නියාම ධර්මය තමයි උඩ ඉඳලා පල්ලෙහාට ගලාගෙන යන්නේ. හැබැයි ඒ වගේම ගස් මිනිස්සු මිනිස්සු පොඩි ළමෙක් වෙලා ඉඳලා නාකි මිනිහෙක් විදියට ගිහින් මැරලා යනවා. ධර්මතාවය නේද? ඉපදෙනවා ටිකක් කල් ජීවත් වෙනවා වයසට යනවා නාකි වෙනවා මැරලා යනවා. ඊගාවට ගස්වලුත් එහෙමයි. පැලයක් විදියට හැදෙනවා වර්ධනය වෙනවා කණාටු වෙනවා මැරිලා යනවා. එතකොට අපේ ඥානවන්ත මහත්තුරුන්ට නෝන මහත්තුරුන්ට පැහැදිලි නේද? මෙන්න මේ නියාම ධර්ම ඔක්කොටම මහා භූත ටික සම්බන්ධ වෙනවා. මහා භූත නැත්තම් නියාම ධර්ම වැඩ කරන්න විදිහක් නැහැ. ඒක නිසා තමයි මහා භූත ටික මේ එක වේග වලට හැරුණාම ඒ වේගය එහාට දුවනවා. මේ වේගය මෙහාට දුවනවා. මේ විදිහට තමයි මේ නියාම ධර්ම වලින් සත්ත්ව විෂය අචින්ත්‍ය උනාට ධම්ම විෂය අචින්ත්‍ය උනාට කම්ම විෂය අචින්ත්‍ය උනාට චිත්ත විෂය අචින්ත්‍ය උනාට පින්වත මේ ඔක්කොම මේ නියාම ධර්ම ටිකට වැටෙන විදිහට මහා භූත වෙනස් වෙනවා. එහෙම නැතුව මහා බ්‍රහ්මයෙක්වත් දෙවියන් වහන්සේවත් මැව්වා කියන එක අද ඔප්පු කරගන්න බැරුව නින්නේ. අහන්න ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න තහන. ඇයි? උත්තර දෙන්න බැරි හින්දා. බුදුරජාණන් වහන්සේත් පෙන්නලා තියෙනව නේද? පටන් ගත්ත තැන හොයන්න එපා. අවසන් වෙන තැන හොයන්න. ඇයි? පටන් ගත්ත තැන බොහෝම පරණයි. අවුරුදු 100 මන්දි ආපහු යන්න අපට. ආන්න ඒකයි ඒක හොයන්න එපා කියේ බුදුරජාණන් වහන්සේ දන්නේ නැතුව නෙමෙයි. වෙන්න පින්වතුනි මේ කම්ම නියාමයේ චිත්ත නියාමයේ අපිව දුක් විඳවන්න අපිව හදාපු විදිහ තමයි මේ කිව්වේ. මේකෙන් අපට ඕනේ මේ දුක් විඳින සත්වයා දුකටපත් කරන්නට කර්මයයි සිතයි තමයි උදව් වුනේ. ගහකොළට එහෙම ප්‍රශ්නයක් ඇති වුනේ නැත. ඇති වුනේ නැහැ නේද ගහකොළට? සත්වයාට නේද මේ ඔක්කොම දුක් තියෙන්නේ. දැන් ගහට පොරෙන් ගැටුවත් කෑ ගහන්න යන්නේ අපෝ මාව මරන්න එපෝ කියන්නේ නෑ නේද? ගහ කැපුවත් ඉතින් එයා සද්දයක් නෑ.
ඒක වෙනම පැත්තක් තියෙනවා. අද මම කතා කරන්නේ නැහැ. තාම හුඟක් ගැඹුරු වෙනවා. නමුත් මිනිසාට කොච්චර වේදනාවක් දැනෙනවද? මෙන්න මේ වේදනාවෙන් බේරෙන තැන තමා අපට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අග හොයන්න මුල හොයන්න යන්න එපා. පින්වතුන්ටත් එහෙනම් මම මුලක් ටිකක් කියන්න. ටිකක් හරි කියලා තියන්න ඉබේ. නේද? අපේ මහත්තුරු දන්නවා මේ බාඳුරා මල කියන එක. බාඳුරා මල ජීවත් වෙන්නේම සතෙක් උදව් කරගන්නව නේද ජීවත් වෙන්න. ඒක එයාට හිතත් තිබුණද බාඳුරා මලේ කෙමිය වහන්න සතෙක් ආවට පස්සේ ඒ මලේ කොටු කරන්න ඕනේ හින්දා නේද ඒකට වැටුනහම එන්න බැරි විදියට පිළිහිටලා තියෙන්නේ. වැටිච්ච ගමන් උඩ තියෙන පියනෙන් වහනවා. අපට වගේ හිතක් තිබුණාද? ආම්පින්තුනි එහෙම තමයි අපට ඕනෑකම අනුව තමයි මේ හිත කියන එක පිළිහිටලා තියෙන්නේ. ඕනෑකම අනුව තමයි මේ අංගපසංග සකස් වෙලා තියෙන්නේ හැම සත්‍යයගෙම. බල්ලට අල්ලන්න ඕනකමක් නැති නිසා ඇඟිලි පහක් තිබුණට උට අල්ලන්න බෑ. වානරයට අල්ලන්න ඕනකමක් තියෙනවා. රිලවට වඳුරට ගහේ යන්න ඕනකමකුත් තියෙන හින්දා අපේ වාගේම පහක් තියෙනවා. ඒවෙන් හොඳට අල්ල ගන්න පුළුවන් විදියට හීනියට පොඩියට අහු වෙලා තියෙනවා. කවදාවත් රිලවෙක් ගහකින් වැටුනොත් එහෙම ආයි බාර ගන්න ඒ රැල්ලට බාර ගන්න ඇයි ශ්‍රීලා වර්ගයට ලැජ්ජාවක්. එතකොට අපි මේවා තේරුම් ගන්න ඕනේ. අවශ්‍යතාවය මත තමයි මේවා වෙනස් වෙලා තියෙන්නේ. එතකොට දැන් අපට ඕනේ පින්වත අපේ ડોක්ටර් කම්ම නියාමයයි බීජ නියාමයයි නිසා කම්ම නියාමයයි විශේෂයෙන් චිත්ත නියාමයයි නිසායි අපි මේ දුකටපත් වෙලා තියෙන්නේ. මේක අපට පිළිගන්න වෙනවා. පිළිගන්න වෙනවනේ. දැන් දෙවියෝ මැව්වා නම් ලොකු පගාවක් ගහලවත් දෙයයන්ට මොකක් හරි කරලා මේක අපට විසඳුමක් කරගන්න පුළුවන්. දැන් මේ කම්ම නියාමයේ චිත්ත නියාමයේ හින්දානේ අපට මේ වාගේ රළු කයක් හැදිලා වේදනාකාරී කයක් හැදිලා තියෙන්නේ. මේ ටික මං එළියට ගත්තේ මේ සතාට දුක සකස් වෙලා තියෙනවා. දුකෙන් නිදහස් වෙන විදිය බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. චිත්ත නියාමය සහ කම්ම නියාමය අපට පුළුවන් වෙනස් කරගන්න. චිත්ත ධර්ම විද්‍යාව දන්න ලොකුම විද්‍යාඥයා තමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ සිත වැඩ කරන විදිය හොඳටම දැනගත්තේ. ડોક્ટર බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරලා තියෙනවා. ඒක අභිධර්ම පිටකයේ තියෙන්නේ. හැම සත්වයකටම ලොකු පුංචි හැම සත්වයකටම උසස් පහත් කියන හැම සත්වයකටම සිතිවිලි 89ක් තියෙනවා කියලා. තව දිග ක්‍රමයකට පෙන්නලා තියෙනවා. ඒ අපේ මේ මැඩම් වාගේ භාවනා කරන පින්වතුන් ඉන්නවා. ඒගොල්ලන්ට සිත් 121ක් තියෙනවා කියලා භාවනා කරන නැත්තන්ට. මේ එන්න මේ 121න් තමයි අපි මේ ලෝකේ කවදාවත් දැකලා නැති, අහලවත් නැති, දැකලාවත් නැති මේ මුහුදේ කැලේ එතකොට යොදුන් ගණන් උස සත්තු යොදුන් ගණන් උන දෙවිවරු මේ ඔක්කොම මෙන්න මේ සිත් 121 ඉන්න පහළ වෙලා තියෙනවා. එතකොට මේ සියලු දෙනාම දුක් විඳින්නේ මේ සිත් පොදුවේ ගත්තාම 89 හින්දා නේද? සිත් 89ම වැඩ කරන විදිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. කර්මය සහ
සිත සම්බන්ධ වෙලා වැඩ කරන විදිය වෙන කිසිම සාත්‍රුවරයෙක් මේ විදිහට පෙන්නලා නැහැ. එහෙනම් අපට දුකක් තියෙනවා කියලා අපට පිළිගන්න වෙනවා. සැපකුත් තියෙනවා කියලා අපි පිළිගන්නවා. මිනිස්සු විදිහට. සතුන්ටත් එහෙම. සතුන්ටත් දුකක් තියෙනවා කියලාත් පිළිගන්නවා. සැපක් තියෙනවා කියලාත් පිළිගන්නවා. හැබැයි සතාට වැඩිය සැප තියෙනවා කියලා අපි පිළිගන්නවා මිනිසාට. මිනිසාගෙන ටිකක් අඩු කර්ම කරලා හැදිච්ච මිනිසෙකුට වැඩිය සැපක් තියෙනවා කියලා ටිකක් වැඩි කර්ම කරලා හැදිච්ච කට්ටිය සිඟන්නාට වැඩිය ගොවි මහත්තයා ටිකක් හොඳට ජීවත් වෙනවා. ගොවි මහත්තයාට වැඩිය කාර්යාලයේ වැඩ කරන ක්ලාක් මහත්තයා විධායක නිලධාරියා ටිකක් හොඳට ජීවත් වෙනවා. පහසුකම් ඇතුව. නේද? එතකොට මෙන්න මෙහෙම සමවිසමතා තිබුණට මනුස්ස ලෝකේ කවදාවත් තිරිසංගත ලෝකේ තියෙන දුක් විඳින්නේ නැහැ. මනුස්ස ලෝකේ කවදාවත් මහා පායේ තියෙන දුක් විඳින්නේ නැහැ. හැබැයි ළඟදී පහළ වෙච්ච බුදුවරු ඉන්නවා. මනුස්ස ලෝකෙත් මේකමලු තියෙන්නේ. දිව්‍ය ලෝකෙත් මේකමලු තියෙන්නේ. අපායත් මේකමලු තියෙන්නේ. දැන් බුදුහාමුදුරන්ටත් එළි දාන්නවනේ. ඒ ගැන කතා නොකරින් අපි. හොඳයි. එහෙමනම් දැන් අපට ඕනේ කරන්නේ අපට දුකක් වෙලා තියෙනවා. අපි කොච්චර සැපයි කිව්වත් සැපේ අග දුකක්මයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක තමයි ડોක්ටර් මම පෙන්වුවේ බුදු කෙනෙක් පහළ වෙන්නේම අනිච්ච දුක්ඛ අනාත්ම පෙන්වන්නයි කියලා. බුදු කෙනෙක් කොහෙවත් අතුරු සැනක් ගහන තැනකවත් දුකක් මිසක් සැපක් දැකලා නැහැ. අපි දැකලා තියෙනවා සැප හුඟක් තියෙන බවත් දුක ටිකක් තියෙන බවත්. නේද? දැන් අපි මනුස්ස ලෝකේ වුණාට අපිට තේරෙනවා දියුණු මිනිස්සු විදිහට මනුස්ස ලෝකේ දුක් වැඩි සැප ටිකයි තියෙන්නේ. බුදු වුණත් දුක් වැඩිනේ. දැන් බුදුරජාණන් වහන්සේට දාඩිය දාන්නේ නැද්ද? පවන් ගහන්න වෙනම කෙනෙක් හිටියා. අපේ පින්වතුන් නම් තාක්ෂණයේ තියෙන හින්දා ෆෑන් එකක් දාගත්තා. නේද? ඊගාට බුදුරජාණන් වහන්සේට වොෂින් මැෂින් තිබුණාද? උන්වහන්සේම සිවුරු සෝදගත්තා. උන්වහන්සේට කොට්ටයක් මෙට්ටයක් තිබුණාද? දෙපට සිවුර හතරට නමලයි වාඩි වෙන්නේ ආසනේ. කොතනත් එහෙමයි. කැලෙත් එහෙමයි, ගලෙත් එහෙමයි, පාරේ යද්දිත් එහෙමයි. එහෙනම් මේ දුක කියලා එකක් බුදු වුණත් තිබිලා තියෙනව නේද? එහෙනම් වෙන්න මේ බුදු රජාණන් වහන්සේ අපට පෙන්නපු දුක්ඛ සත්‍ය අපි දකින්න ඕනේ. වැඩියෙන් අපට තියෙන දුක කියලා හොඳට කල්පනා කරනකොට කෙනෙකුට තේරෙනවා. හැබැයි දුක පේන්නේ නැත්තේ සැප හොයන හින්දායි. එදා මං කියවන ડોක්ටර්නේ මේ සැප එක දුක වෙන විදිය. පුස් සයිකලේ දාඩිය දාගෙන පා ගන්න බැරුව මෝටර් සයිකලයක් ගත්තා. ඒක සැපයි නේද? හැබැයි පයින් බඩ ගන්නකොට පුස් සයිකලේ සැපයිනේ. සැප නැද්ද? සැපයි. ඒ සැප තිබුණාද? තිබුණේ නෑ. ඒක පරිවර්තනය වුණා ඊට වැඩිය හොඳ එකක්. සැප එකක් හෙව්වා. මෝටර් සයිකලේ වැහි දවසට අගුපිලක දක්වන්න වෙනවා. එතකොට කල්පනා කරනවා ලක්ෂ ගාණක් දීලා ගත්තත් වැඩක් නැහැ. මේ රෝද දෙකේ එක නම් හරියන්නේ නැහැ මට. කොහොම හරි ලෝන් එකක් හරි ගහලා රෝද හතරේ පරණ එකක් හරි ගන්න මට තියෙන විදිහට. දැන් මෝටර් සයිකලේ සැප නැහැ නේද? දැන් සැප තියෙන්නේ කොහෙද? රෝද හතරේ එකේ කාර් එකේ. ඒ කාර් එක යනකොට අලුත් නම්බර තියෙන කාර් එක ඉස්සර වෙලා යන අබ්‍රුම් ගාලා. ඔක්කොටම පහුවෙලා. අපට යන්න දෙන්නෙම නෑ පරණ කාර් එකට හෝන් ගහන්න. ඉඩ දුන්නේ නැත්තම් ප්‍රශ්නයක්. බැනුම් අහන්නත් වෙනවා. අනේ අපි ඉඩ දෙනවා. අපි දෙවෙනියෙක් එන්නත් කැමති නෑනේ.
දැන් අර කාර්කයේ සැප නෑ නේද? අලුත් කාර්යයක සැප තියෙනවා. මේක කොහෙන්ද පින්වත නතර වෙන්නේ? අන්තිම හුස්ම රැල්ල හෙලනකලුත් සැප හොයලා සැප ඉවර වුණේ නැත. දැන් මෙන්න මේ දේශනාව මම ගෙනාවේ දුක නිවෙන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කර්ම නියාමය සහ චිත්ත නියාමයට පිටිපස්ස හරවණ්ඩයි. ආන්න ඒක නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට සසර කරපු හොඳ දෙයට ලැබිලා තියෙනවා සැප විඳින්න. ඒක හේතුවට ඵලෙනේ. ඒකට පයින් ගහන්න බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ. දැන් අපි අනේ අර මිනිස්සු දුකසේ ජීවත් වෙනවා අපි විතරත් සැපසේ ජීවත් වෙන්න ඕනේ නෑ කියලා අපටත් අර කොටට වැටෙන්න බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා නෑ. මේක අපි කරපු දෙයට විපාක ලබා ගන්න උද්දාම වෙන්න එපා. හේතුවට ඵලයේ බව දැනගෙන මෙතන ඉඳලා හිත දියුණු කරගන්න. හිත සකස් කරගන්න. එතකොට කෙනෙක් මහා පායට යන්නෙත් හිතින්දයි. කෙනෙක් සතර පායට යන්නෙත් හිතින්දයි. කෙනෙක් මනුස්ස ලෝකෙට එන්නෙත් හිතින්දයි. කෙනෙක් දිව්‍ය ලෝක වලට යන්නෙත් හිතින්දයි. කෙනෙක් බ්‍රහ්ම ලෝක වලට යන්නෙත් හිතින්දයි. මේ 31 තලයට යන්නෙත් හිතින්දයි. නිවන් දකින්නෙත් හිතින්දයි. එහෙනම් දැන් හිත සකස් කරගන්න පුළුවන් බව තේරෙනව නේද? එහෙනම් අට දුක්ඛක්ෂණයෙන් මං උදෙච්චිවා වෙන් වෙලා බුද්ධෝත්පාද කාලයක අපි ඉපදලා ඉන්නේ 9 වෙනි පොළ මේ 9 වෙනි ජීවත් වෙන්න ලැබිච්ච හොඳම තැන 9 වෙනි ස්ථානය තමයි නිවන් දකින්න පුළුවන් ස්ථානය. 9 වෙනි එකේ පහළ වෙන්නෙම නිවන් දකින්නමයි. නිවන් දකින්නවද අද? මේ 9 වෙනි පොලේ නිවන් දකින්නම ඉපදිච්ච මිනිසා කීයෙන් කී දෙනද නිවන් දකින්නේ? සෝචනීය තත්ත්වයක් නේද? එහෙනම් ලෝකයේ තියෙන පිරෙන්නෙම නැති සැප තියෙන්නේ නිවීමේ නිවනේ. එහෙනම් නිවනට අනුගත වෙන්නට නම් අපේ සිතම තමා සකස් කරගන්න වෙන්නේ. ඒක නිසා දැන් සිත සකස් කරන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒක නිසා අපි දුක් වෙවි ඉන්න එක නෙවෙයි අපිට තියෙන්නේ. අනික් මිනිස්සු අනේ දුක් විඳිනවා අපි දුක් විඳින්න ඕනේ කියලා එතෙන්ට වැටෙන එකක් නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. මේ සැප ටික විඳගෙන හොඳ පැත්තට අඩිය තියාගන්නට හිත හදාගන්න අවස්ථාවක් කරගන්නයි අපිට තියෙන්නේ. අවස්ථාවක් කරගන්නයි අපිට තියෙන්නේ. දැන් අපිට තේරෙනව නේද? අපි ඉපදිලා තියෙන්නේ කවදාවත් ඉපදෙන්න බැරි තැනකයි. අක්කන සූත්‍රයේ හොඳටම තියෙනවා මේක. පැහැදිලි කරලා. මිනිහෙක් වෙලා ඉපදෙන්න කන කැස් බාවා අහස දකින්නවා වාගේ අමාරුයි කියලා බුදු කෙනෙක් දැකලා තියෙනවා. බුද්ධ ඥානෙ. කැස් බෑවා කියන්නේ කන කැස් බෑවා කියන්නේ කැස් බෑවාගේ එක ඇහක් කන වෙලා අන්ධ වෙලා අනිත් ඇහ තියෙනවා. මෙයා බිත්තර දාන්න අවුරුදු 100ට එක දවසයි ගොඩට එන්නේ. කැස් බෑවාගේ වයස උඟක් වැඩි. ડોක්ටර්ස්ලා දන්නවනේ ඒක. මේ ඉබි ගණේ සත්තුන්ට තමයි වැඩියෙන් වයස. දැන් ඕනම ඉබ්බෙක් අවුරුදු 350ට වැඩි ඉන්නවා. කැස් බෑවෝ ඊට වැඩි ඉන්නවා. එතකොට මේ එන වෙලාවට අර ගොවියා හාල පෝරු ගාලා දාපු අර නගුල් හිස මේ විය ගහේ සිදුර ගඟෙන් ඇලෙන් ගිහින් ගඟෙන් ගිහින්
මහා මුහුදට ගිහින් පාවෙවි තියෙන්නත් ඕනේ. අවුරුදු 100ට සැරයයි මෙයා උඩට එන්නේ. එතකොට විය ගහේ හරියට අර විය සිදුර අන්ධ වෙච්ච නැති ඇහැටම සම්බන්ධ වෙන්න ඕන අහස බලන්න. මේක වෙන එකක්ද? වෙන එකක් නෙවෙයි, නොවෙන එකක්. හැබැයි නොවෙන්නේව නෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඉඳලා හිටලාත් වෙන්න පුළුවන්. මේ මෙහෙම මිනිහෙක් වුණාම බුදු කෙනෙක් පහළ වෙලා නැත්තම් වැඩක් තියනවද? හිත හදාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මිනිහෙක් වෙලා ඉපදිලා ඔය බලි තොইল කරලා පව්කම් කරලා පාය යනවා අන්තිමට. බුද්ධෝත්පාද කාලයක් කියන්නේ එක්ෂණයයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. එක්ෂණය කියන්නේ මේ වෙලාව. මෙන්න මේ වෙලාව. එහෙම නැත්නම් ගොරවනකොට විදුලි කොටන වෙලාව. මෙන්න මේ වෙලාව විතරයි බුද්ධ ශාසනයක් තියෙන්නේ. අනිත් හැමදාම අබුද්ධෝත්පාද කාලයයි. මේ කාලෙට අහු වෙන්නත් එපා බුදුවණ ඇහෙන්න. හොඳයි බුදුවණ ඇහෙන්න මේ කාලෙට අහු වුණා කියන්නකෝ. ඈත ප්‍රාන්ත දේශයක දුෂ්කර දේශයක පහළ වුණොත් ඒත් බුදුරජාණන් වහන්සේ බණ ඇහෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මධ්‍ය මණ්ඩලයේ විතරයි. අනේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණා ඒත් වැඩක් නැහැ. දැන් පින්වත අද ඇමරිකාව, රුසියාව, ඉතාලිය, කොංගෝ වගේ රටවල මිනිස්සු ඉන්නෝනේ. ඒ ඇත්තන්ට බුද්ධෝත්පාද කාලයේද අබුද්ධෝත්පාද කාලයේද? මහතුරු උත්තරේ දෙන්න. අබුද්ධෝත්පාද කාලේ. ඇයි? බුදුබණ ඇහෙන්නේ. බුද්ධෝත්පාද කාලයකත් පින්වතුනි මිනිහෙක් වුණත් බුදුබණ ඇහෙන්නේ. ඇයි? මධ්‍ය මණ්ඩලයේ ඉපදෙන්න ඕනේ. බුදුනුත් විතරයි ඇහෙන්නේ. ඒ ඉපදුනක් වැඩක් නෑ. ડોක්ටර් උපතින් අන්ධයෙක් වුණොත් ඊගාවට මන්ද බුද්ධිකෙක් වුණොත් අංග විකලෙක් වුණොත් ඒත් වැඩක් නෑ. ශාසනයෙන් වැඩක් ගන්න පුළුවන්ද? හිත හදා ගන්න පුළුවන් වේද? නිවන් දකින්න පුළුවන් වේද? දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වේද? මේ ඔක්කොම වෙලා තියෙනවා අපිට. මේ සතපුම් කණු ඔක්කොම පහු කරලා තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒකයි අට දුක්ඛසනේ කියන්නේ එක්ෂණ 8ක් තියෙනවා නිවන් දකින්නම බෑ. දැන් දිව්‍ය ලෝකේ අසඤ්ඤ තලය කියලා එකක් තියෙනවා බ්‍රහ්ම ලෝකේ. හොඳට භාවනා කරලා මේ ආනාපාන සති ලෞකික භාවනාව කරලා යන්නේ. නේව සංඥා නා සංඥා. එතෙන්ට ගියත් නිවන් දකින්න බෑ. අසඤ්ඤ තලයට ගියත් නිවන් දකින්න බෑ. හැබැයි බ්‍රහ්ම නිවන් දකින්න බෑ. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරනවා. එක ක්ෂණයක් තමයි අසඤ්ඤ තලේ. පින් කරලා තමයි යන්නේ. එතන ඉපදුනත් නිවන් දකින්න බෑ. එහෙම වෙලා නැහැනේ අපි. ඊගාවට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා പ്രേත විශේෂයට ගියොත් නිවන් දකින්න බෑ. සත්ත්ව විශේෂයට ගියොත් නිවන් දකින්න බෑ. මහා පායට ගියොත් නිවන් දකින්න බෑ. මේ වගේ කාරණා 8ක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මේ 8ම වගේ අපි කිව්වා එතකොට මේ ඔක්කොගෙම බේරිලා නේද අපි ඉන්නේ? මේ බේරිච්ච වෙලාවේ මේ වැඩේ කරගත්තේ නැත්නම් ආයෙනම් බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්. අපි ડોක්ටර්ස්ලා තරුණයි. ඔබතුමාලා අපි කියමුකෝ කවදා හරි ඉස්සරලා හරි පස්සේ හරි අපි මේ යනවනේ. මේ ගියාට පස්සේ අපි පිනක් දහමක් කරලා මිනිහෙක් වෙනවා කියන්නකෝ. එතකොට බුද්ධ ශාසනයේ කොච්චර පිරිහිලා ඇද්ද? අවුරුදු දැන් අපි කියමුකෝ තව අවුරුදු 50ක් විතර අපට ආයුෂ තියෙනවා කියලා. අවුරුදු 50ක් යනකොට නෙමෙයි තව අවුරුදු 10ක් යනකොට මේ බුද්ධ ශාසනය කොච්චර අතුරුතහන් වෙයිද? අදත්
නිවන අතුරුදහන් වෙන තැනට කිට්ටු වෙලා තියෙනවා බුද්ධෝත්පාද කාලයේ. පින්හත. එතකොට අපට පොඩි වැරදීමකුත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන උත්තමයාණන් වහන්සේ ඇහැටවත් දකින්න අපි පින් කරලා නැහැ මේ මනුස්ස ලෝකේ. උන්වහන්සේගේ බණපදයක් අහන්නවත් පින් කරලා නැහැ. උන්වහන්සේගේ බණපදේ විකෘති වෙච්ච නැති බණපදයක් භික්ෂුන් වහන්සේගෙන්වත් අහන්න අපි පින් කරලා නැහැ. ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ දැන්. ඇයි? බුද්ධ ශාසනයේ මහලු කාලයේ මේ ඇයි? අවුරුදු 500යි පවතින්නේ 2565ක් ඉවරයි. පැහැදිලි නේද? දැන් තමයි හොඳම වෙලාව. මේක මඟ ඇරුණොත් එහෙම මහා සාගරයේ ගිලුණා වගේ තමයි. ආයෙනම් බලාපොරොත්තු වෙන්න එපා. දැන් පින්වතුන්ට මම උදේචීව එක කියන්න අවස්ථාවක් ආවා. අපේ මහත්තුරු අපේ මැඩම් කල්පනා කරන්න අපේ ගමට මේ බුද්ධ ශාසනයෙන් මේ වචන ඇවිල්ලා තියෙනවා. අක්කන සූත්‍රයේ තියෙන්නේ අසමෝ කියලා. අපි කියන්නේ ගමේ ඔය මිනිහා මහා අසමජ්ජාති මිනිහා කියලා. මිනිහෙක් වෙලා අසමජ්ජාති කියන්නේ මොකද? නිවන් දකින්න සමත් නැහැ. අදම වෙන්නේ නැති හඬ. අපේ අම්මලා තාත්තලා කියන වචනේ නෙමෙයි. ඔය මිනිහා මහා අසමජ්ජාති මිනිහා කියනවා නේද? ඇයි? නිවන් දකින්න සමත් නැහැ. අසමෝ අක්ඛනෝ. ඇයි? අක්ඛනෝ කියන්නේ එක්ෂණ සම්පත්තියට අහු වෙලා නැහැ. බුද්ධ ශාසනයේ තියෙන කාලෙක පහළ වෙන්නත් ඕනේ. ඒකයි ක්ෂණ සම්පත්තිය. මේක එක්ෂණයක්. බුද්ධ ශාසනයක් තියෙන්නේ අතුරු දණක් ගන්න කාලේ විතරයි. මේ කාලේට අහු වුණා. දැන් අපේ බුද්ධිමත් අපේ මහත්තුරු නෝන මහත්තුරු හිතන්න දැන් අපි මොනේ බලිතොයිල් නැටුවත් හිත හදාගත්තේ නැත්තම් ගියොත් ගියා තමයි ඔය ප්‍රාර්ථනා එකක්වත් හරියන්නේ නැහැ. දැන් අපි ප්‍රාර්ථනා කරනවානේ ඊගා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එකම මණ්ඩපයට ඇවිල්ලා නිවන් දකිමු කියලා. මේක වෙයිද පව්කම් කර කර ඉඳලා. දැන් අපි පැය 24 මේ කරන්නේ ලෝභයයි දේශයයි මෝහයයි එකතු කරන්නේ. මෙවෙන් මේ පංච උපාදානස්කන්ධය ගැන ටිකක් සවන් දුන්නානේ ඔබතුමන්. කොහාටද යන්නේ මේවෙන්? මේ යන දිහා. එහෙනම් මේක හදාගත්තේ නැත්නම් එහෙම මේ වෙලාවේ අපට බුද්ධ ශාසනයෙන් නම් වැඩක් වෙන්නේ නැහැ. ආයේ ආගිය තැනක අපට මිනිස්සෙක්වත් වෙලා ඉපදෙයි කියන්න නම් බුදු ඇසින්වත් දැකලා නැති හින්දා තමයි වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා කිව්වේ. එහෙනම් හොඳම අවස්ථාව බුද්ධ ශාසනයේ පවතිනවා. බුද්ධ ශාසනයේ මහලු අවස්ථාව නිසා විකෘති වෙලා තියෙනවා. ඒ විකෘති ධර්මය අහලා නිවන් දකින්නත් බෑ. නමුත් ප්‍රකෘති ධර්මයක් කොහේ හරි බුද්ධ ශාසනයේ පවතින හින්දා තියෙනවා. ඒක නිසා විකෘතියෙන් අයින් වෙලා ප්‍රකෘති බුදු සසුනේ බුද්ධ ශාසනයට අනුව හිත හදාගන්න වැඩපිළිවෙලේ හිටියොත් මේ ජීවිතේම ඉවරයි. බුදු කෙනෙක් කවදාවත් දැකලා නැහැ. ඊගාව ජීවිතේදී නිවන් දකින්න කතාන්තරයක් බුදු කෙනෙක් දේශනා කරලා නැහැ. මේ භවයේදීමයි. මේ භවයේම නිවන් දකින්න බවයි පෙන්වන්නේ. හැබැයි ඒක විහිළුවක් නේද දැන්? ශාසනය අතුරු දහම් වුණා හින්දා. මිනිහෙක් වුණාම පිනක් දහමක් කරගෙන හිටපල්ලා. ඊට වැඩි මොනවද කරන්න තියෙන්නේ මිනිහෙක් වුණාම? දැන් මගෙනුත් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මොකන්ද අපිට වෙන කරන්න තියෙන්නේ? පිනක් දහමක් කරන්න නැතුව වෙන මොකද්ද කරන්න තියෙන්නේ? පින් කරන්නත් එපා ලෝභ වහන්සේ කියනවා. පව් කරන්නත් එපා කියනවා. දැන් මම මොකද්ද කරන්නේ? ස්වාමීන් වහන්සේ කියන්නකො මොකද්ද කරන්නේ කියලා? අපි කියනවා කරන්න ඕනේ දේ. එහෙනම්
බුදුරජාණන් වහන්සේගේ දේශනාව මධ්‍යම ප්‍රතිපදාවයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අනිත්‍ය මෙනෙහි වෙන තැන. ඉන්ටර්නෙට් එකේ තියෙනවා අරන් බලන්න මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සූත්‍රයේ තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒකේ කොහොමද තියෙන්නේ කියලා. ඒකේ විකෘති කරලා නැතුවම ප්‍රවෘත්ති විදිහටම අපි දේශනාව කරලා තියෙනවා. ඒක නිසා මේ රටේ දහම අතුරුදහන් වෙලාම නැහැ. කොහේ හරි තැන් වල තියෙනවා. එක තැනක එහෙම නෙවෙයි තැන් වල තියෙනවා. සොයන්නාට සම්භවේ තට්ටු කරන්නාට දොර ඇරේ. අඬන්නාට කිරි ඇරේ. අම්මට ගහලා කිරි බොන්න බෑ. අඬන්න ඕනේ අම්මට කිරි එරෙන්න නේද? එහෙනම් මේ අද භික්ෂුන් වහන්සේට බැන බැන ඉඳලා බෑ. තට්ටු කරන්නාට දොර ඇරේ. හොයන්න ඕනේ. හොයන කෙනාට හම්බ වෙනවා. ડોක්ටර්ස්ලා තව තරුණ වීගවත් ගෙව්වේ නෑනේ. මේ හොයනවා නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා නිවන් දකින්න ඕන කෙනා නිවන් දකින්නමයි කියන. දැන් ඒකවත් පිළිගන්නේ නැහැ අපි. දකින්න ඕන කෙනා නිවන් දකින්නමයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒකවත් කියන්නේ නැහැ නේ පින්වතුනි අපට ඇහෙන්නේ නැහැ නේද? එහෙනම් මහා භූත ටික මතක් කළෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මතක් කළෙත් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න ඕනෙම මූල ධර්ම ටිකක්. ඒකයි ඒක නිසා දැන් මෙතනින් එහාට දේශනාවක් විදිහට අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපිට පුළුවන් මේ දේශනාව අවසන් කරලා සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න. එහෙනම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. මගේ මේ දේශනාව පැහැදිලි කිරීම මෙයින් අවසන් කරනවා.